තේරුවන් සරණයි. ජබ්බිසෝදන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ජබ්බිසෝදන සූත්‍රය. දිට්ඨේකෝ අහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අපටිබද්දෝ විපමුක්තෝ විසංයුත්තෝ විමර්යාදි පතේන චේතය විහාරාමි. එවත්නි මම දිට්ඨය පිළිබඳව රාග වශයෙන් ලන් නොවි තණ්හා මාන දිට්ඨි ලෙස එහි නොරැඳී චන්ද රාග ලෙස එහි නොබැඳී කෙලෙස් ආදීන්ගෙන් මිදිලා සංයෝජන වලින් ගැලවිලා මායිම් කර නොගත් සිතකින් වාසය කරමි. මේ කියන කාරණාව කෙනෙකුට හිතෙන්න පුළුවනි මේ බොහොම සරල විදිහට තමන්ගේ කෙනාගේ ස්වභාවය අනුවනේ තමන්ගේ හිතේනේ මේ හැම දෙයක්ම තමන් විසින්මනේ මේ සම්මුතිය අනුව ඒ භාෂාව හැදිලා තියෙන විදිහ අනුව තමන්ම ගලප ගන්න දෙයක්නේ කතාව හදාගන්නේ තමන්මනේ. අපි චිත්‍රපටයක් දිහා බලනකොට ඒ චිත්‍රපටයේ ඇත්තටම බාහිර තිරේ නෙමෙයි අපි අපේ හිතේ කතාව හදාගන්නේ. අපේ චිත්තේන නියති ලෝකේ අපේ හිතේ ඇතුලේ ලෝකයක් හදාගෙන අපේ හිතේ ඇතුලේ කතාවක් හදාගන්නේ. දැන් මේ කියන දහම් කාරණයක් වුණත් මේ ධර්මයේ ගැඹුරු කාරණා වුණත් තම තමන්ගේ ඒ ධර්මාවබෝධයේ ප්‍රමාණයටයි තමන්ගේ සිතේ ඒ ගැන තියෙන අවබෝධයේ ඒ ගැන තියෙන ඒ ධර්මයේ ගැන තියෙන ඒ අනුව තමයි අපි කොච්චර දැන් අපි කොහොම කිව්වත් ඒ අහන කෙනා තමන්ගේ හිතේ තියෙන ඒ ධර්මයේ ගැන තියෙන ඒ අවබෝධ ඥානය අනුව ඒ කෙනාගේ හිතේ ඒ ස්වභාවය අඳුනා ගැනීම සිද්ධ වෙන්නේ. දැන් මේ පුංචි සූත්‍රයක් වගේ පෙවුනට මේක අතිශයින් ගැඹුරුයි. අපි පැහැදිලි කරගෙන යන්න හදන්නේ මේ හුදෙක් සූත්‍රයක් කියන්නේ සමීකරණයක් කියලා ගත්තාම ඒක ලියාගෙන බලන්න හදන්නේ. හැබැයි අපේ ධර්මාවබෝධය කියන්නේ පොතක තියෙන ඒ දැනුමක් නෙමෙයි. අපි ධර්මයේ අපේ සිත හැදෙන හැටි, සිතේ මිදෙන හැටි, සිතේ අනිත්‍ය ස්වභාවය කියන්නේ සිතක් පනවන්න බෑ. ඒතර සිතක් මෙතන හම්බ වෙන්නේ නැහැ. සිත හටගෙන නිරුද්ධ වෙනවා. පවතින සිතක් නැහැ. මෙන්න මේ අවබෝධය තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥා භාවයේ තබ්බ විඥාන පරිඤ්ඤය කියනවනේ. ඒතකොට ඒක එන්නේ එතනින්මයි. ඒ විඥානයේ කැමති සිතේ ඔබ ඔය විඥානය කියනකොට අටලොස් ධාතු වගේම ඔබට විඥානය කියනකොට හම්බ වෙනවා සිත් 6ක් හම්බ වෙනවා. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, ජීව විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියලා. එතකොට මේ දිට්ඨ සෝතමත කියලා ගත්තත් මේ පෙන්වන්නේ අතරම වචන ගොඩක් විතරයි. උපාදාන ස්කන්ධය කියලා ගත්තත් මේ හැම දෙයකම තියෙන්නේ උපාදාන ස්කන්ධය කියලා කියන්නේ විදේම් හැඳින්වීම දැන ගැනීම කියලා ගත්තත් මේකේ අර්ථය ගත්තොත් ලිහලා ගත්තොත් බාහිරින් දෙයක් හම්බ වෙනවා නම් බාහිරින් පොතක් හම්බ වෙනවා නම් අයට බාහිර ලෝකයක් තියෙනවා නම් බාහිරට ගිය හිතක් නම් බාහිරට ගිය තැන අතරම අල්ලගත්තක් තියෙන තැනයි උපාදානය වුණු තැනයි විඳීම් හැඳිනීම් දැනගැනීම වේදනා සංඥා සංකාර ඒ නිසා හටගත්ත උපාදාන නිසයි පොතක් හමු වෙන්නේ
විඳීම් හැදීම් දැනගැනීම් ඒ හැඩතලයක් ඔබ දන්නවා ආලෝකයක් ගසස් නිසා ඇති වුණු ප්‍රතිබිම්බයේ සෙවණැල්ල තමයි ස්පර්ශය කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච උප්පච්ච චක්කු විඤ්ඤාණ. තින්න සංගති පස්සෝ. පස්සපච්චය වේදනා. යම් වේදේත් සංජානාති යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේ තම් ප්‍රජානාති කිව්වොත් ඔබ ඒකේ සත්‍ය දකිනවා. විජානාති තමයි ඇත්තටම මේ සත්‍ය නොදකින කෙනාගේ බාහිරට ගිය කෙනාගේ ස්වභාවය. දැන් මෙන්න මේ පරයය හොඳින් ගලප ගන්න. මේවා ගොඩක් වෙලාවට සාරාංශයක් විදියට බොහොම සරලව මේ අපි මේ දකින ඒ ත්‍රිපිටකය තුල අපි දකින මේ පැහැදිලි කිරීම අපි ඔබ දන්නවා මහා නිදාන සූත්‍රයේ මේ හැම දෙයක්ම අපිට සලායතන සූත්‍රයේ විභංග සූත්‍රයේ දැන් මේවා සූත්‍ර කියලා කියන්න පුළුවන්. ඇත්තටම මේ තමයි මූලික સિદ્ધාන්ත. දැන් මේ තුල අපි අපේ සිත දකින්න ඕනේ. අපේ සිතේ ගැනයි මේ කතාව තියෙන්නේ. අභිධර්මයේ තියෙන්නේ අපේ සිත ගැනයි. අභිධර්මයේ තුල කතා කරන රූප කාණ්ඩය අපේ සිතේ හටගන්න රූපයක් ගැනයි කතා කරන්නේ. ගොඩක් අයට මේක පැහැදිලි නෑ. පැහැදිලි කිරීම ගොඩක් පොත්වලට ගිහිල්ලා බාහිර තියෙන දෙයකට බාහිර දෙයක් තියනවා කියලා ගන්න යනවා. යන්න එපා ඒක කරන්න. බාහිර දෙයක් තියනවා නෙමෙයි මේ ධහම තුළ බාහිර දෙයක් තියෙන්නේ කොහොමද? සිතකයි දෙයක් හැම මොහොතේම සකස් වෙන්නේ. සිත ගැනයි කතා කරන්නේ. මනෝපුබ්බංගමා ධම්මා චිත්තේන නියති ලෝකේ. දකින්න මේ ඥාණයෙන්ම මේක ස්වභාවය කුමක්ද කියන එක. සිතෙන් මිදෙන මගයි, නිස්සරණ මගයි, නිවන් දකින මග. එවනම් සිත සත්‍ය දකිනකොට සිතක් පනවන්නත් බෑ. එයයි සත්‍ය. දැන් මෙතනදී මේ අපි අද කතා කරන මේ කාරණාව දිහා බැලුවොත් දැන් ඔබ ඉස්සලා මෙතන ලියා ගන්න. උපාදානය කියලා ලොකු දෙයක් නෙමෙයි. උපාදාන ස්කන්ධය කියන්නේ බාහිර පොතක් කියලා හම්බ වෙනවා නම් අපි සරල ප්‍රායෝගික පැත්ත කතා කරොත් පොත තියෙනවා කියන්නේ මේ උපාදානය තමයි. තමන් උපාදාන කරගත්ත නිසා බාහිරින් පොතක් හම්බෙලා තියෙනවා. ඉතින් විඳි වේදනා සංඥා සංකාර කියලා මේවා ඒ වචන වලට ගියාම වෙන්නේ ඔබට මේ පේන දේ මේ සත්‍ය. මොකද මේ අර්ථය ගිලිහෙනවා. අර්ථය තමයි ඔබ බාහිරට ගිය හිත. උපාදාන කියන්නේම ඔබ බාහිරට ගිය හිත. වේදනා සංඥා සංකාර කියන්නේ මේ වේදනා සංඥා සංකාර ඔయిత වැඩිය සරලව ගත්තාම ඔබට එන්නේ දැන් පොත දකින ඒ සිත දිහා අපි බැලුවොත් පොත දකින සිත කියලා ගන්න. ඒක දකින්නේ කුමක්ද? වර්ණයක්. වර්ණයක තියෙනවද පොතක්? නැහැ. අලල බැලුවොත් තද ගතියක්. එතන පොතක් තියෙනවද? තද ගතියක පොතක් නැහැ. ඉඹල බැලුවොත් සුවඳක්. සුවඳක පොතක් තියෙනවද? ඒකේ පොතක් නැහැ. දිව ගාලා බැලුවොත් රසක පොතක් තියෙනවද? පොතක් නැහැ. ඉතින් මෙන්න මේ ආයතන හරහා තමයි සලආයතන ලෝකයක් තමයි තියෙන්නේ. ඒ හරහා තමයි චිත්තෙන් නියත ලෝකය හැදෙන්නේ. ඒ හරහා තමයි භවයක් හැදෙන්නේ. භවය කියන්නේ පොත තියෙනවා කියන එක. ඒක හැදෙන්නේ මේ උපාදානය අල්ලගත්ත නිසා. දැන් පැහැදිලිද මේ පටිච්චසමුපාදේ තමයි අපි මේ කිව්වොත් කෙනෙක් මේ පටිච්චසමුපාදේ. ඔය පටිච්චසමුපාදේ කියලා ඔබ දැනුම ගැනයි කතා කරන්නේ. නැත්තම් මේ එකතු වෙන එකයි පටිච්ච කියන්නේ. මේ සේරම සමූහෙම එකතු වෙලා අපි මේ පොතක් කියන කතාවකට එන්නේ කොහොමද කියන එක. පොත උපමා කරලා ඔබට නිවන් දකින්න පුළුවන්. ඒක කමටහනක් කරගන්නවා කියන්නේ ඒකයි. දැන් මේ සිද්ධිය ඊටාම සරලයි. හැබැයි අතිශයින් ගැඹුරුයි සත්‍ය දකිනවා නම්. ගැඹුරුයි කිව්වත් සරලයි. අපි මේ පොත්වල තියෙන දේවල් වලට තමයි අපි කියන්නේ මේ ගැඹීරයි ගැඹුරුයි. ඇත්ත ගැඹීරයි ගැඹුරුයි. හැබැයි සත්‍ය දැක්කට පස්සේ ඊටාම සරලයි. ඊටාම සරලයි ශුන්‍යත චේතෝ විමුක්තියක්. කිසිවක්ම මේකේ ඔබට හම්බ වෙන ස්වභාවයකට යන්නේ නැහැ. ඇත්තටම සංකිතේ නිබ්බිදයි අවබෝධයෙන් මිදෙන්නේ. ඔබ සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ මේ පොතක දැන් කෙනෙක් හිතනවා මේ සේරම කියවලා ඔක්කොම හොඳට ඉගෙනගෙන මේ තව තියෙන ඔක්කොම කියවම ඒකෙන් තමයි පුළුවන් වෙන්නේ කියලා නිවන් දකින්න. නෑ. එහෙම නෙමෙයි. ඒක දැනුමක්. දැනුමත් ලෞකිකයි. ලෝකෝත්තර භූමිය අතිශයින් සියුම් කෝණකින් දකින්න.
මේ සිත හැදුණු තැන සිතේ මායාවට හසු වෙන හැම තැනම ඔබ ඉන්නේ රැවටිලා. ඒ රැවටීම අවබෝධ කිරීමයි මායාව මායාවෙන් අවබෝධ කරනවා කිව්වේ ඒකයි. මේක මානසිකාරයෙන් සිද්ධ වෙන්නේ. අනේකයි මේක අතිශය සියුම් කාරණයක් වෙන්නේ. දැනුමෙන් නෙමෙයි නිවන් දකින්නේ. දැනුමට නිවන් දකින්න බෑ. ඒකත් උපාදානයක් වෙනවා. අතරම සිතෙන් මිදෙන්න ඕනේ නිවන් දකින්න. සිත ගැනයි ඔය හැමදේම කතා කරන්නේ. සිතෙන් මිදෙන මග ඔබ දකින්න ඕනේ. මේ නිවන් දකින්න මාර්ග දිශා නැති හරිම සරලයි. හැමදැනම නිස්සරණයක්. බාහිරින් නෙමෙයි සිතින්මයි දකින්න ඕනේ. සිතේ නිස්සරණයයි නිවන් මඟ තියෙන්නේ. දැන් මේ කියව කාරණේ අයිය අපි හැම දෙයක් මෙතනදී ගත්තේ පැහැදිලි කරන්න. ඒක එන්නේ ඔබට තේරෙයි අපි පැහැදිලි කරගෙන එනකොට මේ කියන මොකක්ද කියන එක. බාහිරින් ඔබ මිදුන් නැත්තම් බාහිර ඇත්ත වෙලා ඔබ කවදාවත් සෝවන් වෙන්නේ නැහැ. සෝවන් කියලා 아무තුම දෙයක් නැහැ. සෝවන් කියන්නේ මේ සෝතේට පැමිණුණා කියන්නේ මේ සත්‍ය අවබෝධ වෙනකොට ඔබට ඔබ අහිමි වෙනවා කෙනෙක් නැති වෙනවා. ඒ ඔබට ඔබ අහිමි වීම තමයි මෙතන නේතම්මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි. මේ හැම තැනම මේක සිද්ධ වෙනවා. එතන දෙයක් පොතක් තිබ්බොත් තමයි ඒ පොත තියෙනවා කිව්වොත් එතන පොත දකින්න කෙනා මම වෙනවා. නේතම්මම ඒතම්මම කියන්නේ එතන ඒක දකින්න මම ඒතම්මම. ඒක දකින්නවන මම මෙතන මමයි දකින්නේ. අන්න මම හැදෙනවා. හැමතිස්සෙම බාහිර අන්තයේ දෙයක් තියෙනකොටම මෙතන මම හැදෙනවා. ඒකයි ද්වේතානුපස්සන සූත්‍ර බුදුන් වහන්සේ මාලාවක් ඉදිරිපත් කරන්නේ. අපි ද්වේතානුපස්සන සූත්‍ර මාලාව ඉදිරියේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි අද මේ කතා කරපු මේ සූත්‍රයට එමු. ඒක ඊටම වැදගත්. මේ නිවන් දකින්න කෙනෙක් අවසානයේදී ඒ නිවන් දැකපු බව ප්‍රකාශ කරන ඒ ගාථාව කිව්වොත් නිවැරදි. එහෙම නැත්නම් ඒ සූත්‍රය තමයි මේ අපි ඉදිරිපත් කළේ. දිත්තේකෝ අහං ආවසෝ අනුපායෝ කියනකොට අවත්නි මම දිත්තේ පිළිබඳව රාග වශයෙන් ලන් නොවි තණ්හාමාන දිට්ටි ලෙස එයි නොරැඳි චන්ද රාග ලෙස එයි නොබැඳි කෙලස් ආදියෙන් මිදිලා සංයෝජන වලින් ගැලවිලා මායිම් කර නොගත් සිතකින් වාසය කරමි. මායිම් කර නොගත් සිතකින් වාසය කරනවා. දැන් කෙලස් මේ මෙතන එකට ඇලෙන්නේ නැහැ. ඒක දැන් ඔබට මේ කතා කරන්නේ සිත ගැන. ඔබට එන අරමුණ ගැන. සිත කියන්නේ අරමුණ. හැම මොහොතෙම මේ සිතට අරමුණක් තියෙනවා. මේ සිත මායාව වලල්ලක හැම කැරකෙනවා. ඒතකොට හැම මොහොතෙම එන අරමුණ සත්‍ය දකින්නවා. එයයි විපස්සනාව, එයයි විදර්ශනා කරනවා කියන්නේ. විපස්සනාව කියන්නේ දකින්නවා සිත. එනේන අරමුණ දකින්නවා. දැකීම විපස්සනාවක්. ඒකයි මේක ඔබ චේතෝ විමුක්තියකටපත් වෙන්නේ අනිමිත්ත චේතෝ විමුක්තියක්. එතකොට එකම නිමිත්ත අල්ලන් හිටියොත් එතන සමතයක් තියෙනවා. හැබැයි ඒ නිමිත්තේ සත්‍ය දකින්නවා කියන්නේ එනේන නිමිත්ත දැකලා මිදෙනවා කියන්නේ නිමිත්ත හම්බ වෙන්නේ නැහැ සත්‍ය දකිනකොට නිමිත්ත අනිමිත්ත වෙනවා. ඒ කියන්නේ එනේන මේ පොත දකින සිතේ සත්‍ය දැක්කොත් තමයි පොතේ මිදෙන්නේ. අපි කිව්වා සිතේ අනිත්‍ය දැකීමයි කියලා. සිත අනිත්‍ය දකින්න කියන්නේ සිතක් කියලා දෙයක් නැති වෙන්නේ එතකොටයි. සිතේ අනිත්‍ය දකින්නකොට සිතේ සත්‍ය දකින්නකොටයි සිතේ අනිත්‍ය පේන්න ගන්නේ. සිතේ අනිත්‍ය පේනකොට සිතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතන මටගෙන නිරුත් වෙනවා. අවුත්ත සම්භූතං උත්තානම් භවිෂති කියන තැනට එනවා. ඉතින් දකින්න බොහොම පරිස්සමින් දකින්න ඕනේ මේ කාරණා. එතකොට මේ රහත් භාවය ලැබුවා කියන්නේ දැන් මේ එනේන හැම අරමුණකම සත්‍ය දකින්න කෙනා. දැන් මෙතන තමයි ආරම්භය වෙන්න ඕනේ.
හැම කෙනෙක්ම ප්‍රතිපදාවක පිහිටන්න ඕනේ. ප්‍රතිපත්තියෙන් මාපු දන්නෝ වෙති කියන ඒ උතුම් බුද්ධ වචනයට අපි අනුගත වෙන්න ඕනේ. හැම කෙනෙක්ම ධර්මයේ යම්කිසි පුංචි හෝ තැනකින් මේ ශාසනය තුළ මේ බෞද්ධයෙක් නම් ඔහු මොන කටයුත්ත කරත් ගිහියෙක් වේවා යම්කිසි ව්‍යාපාරයක් වේවා රැකියාවක් වේවා කුමන දෙයක් කරත් ඔහු තමන්ට අත්‍තරම තමන්ගේ සිතේ සත්‍ය දකින්න තැනක යම්කිසි කුඩා තැනක යම්කිසි පුංචි තැනකින් හෝ පටන් ගන්න ඕනි. එයයි මේ බෞද්ධයා කියන්නේ හැමතිස්සෙම භවයක් කියන්නේ පොතක් තියනවා කියන්නේ භවයක්. ඒතකොට පොතේ සත්‍ය දකින්නවා කියන කෙනා තමයි බෞද්ධ කරනවා වෙන්නේ. භවය නිරුද්ධ වෙන්නේ. භව නිරෝධයකට එන්නේ. ඒතකොට එතනයි බෞද්ධයෙක් එන්නේ. ඒතකොට බෞද්ධයාට හැමසෙම බාහිරේ සැප දුක් විඳින්න ගියොත් වෙන්නේ බෞද්ධයා අසරණ වෙනවා. එහෙම නැත්නම් එයා බෞද්ධයෙක් වෙන්නේ නැහැ. එහෙනම් බෞද්ධයා මේක ධර්මයේ දකින්න ඕනි. බෞද්ධයාට ධර්මය ඉතාම වැදගත් දැනගන්න එක. ඉතින් ඇත්තටම භික්ෂුන් වහන්සේලා මේ 365 දවසේම කළ යුත්තේ කුමක්ද? මේ සත්‍ය ධර්මයේ කියන්නේ මේ සිත හැදෙන හැටි කතා කරන්න ඕනේ. වෙන මේ අද ගොඩාක් වෙලාවට අප දකින්න සමාජය තුළ වෙනස් දේවල් වලට මේ ගැන අවධානය වෙනින් පැත්තකට හරව ගන්නවා. හරවගෙන වෙනම බොළඳ පැත්තකට මේ ඇදගෙන යන අනිත් ආගම් වල කරන දේවල්ම කරනවා. ඒව දේවල් කරන්න අපි නරකයි අපි හොඳ දේවල් හැමදේම හොඳයි කියනවා. නමුත් අපිට තියෙනවා මේ බෞද්ධයෙක් විදියට දෙයක්. ඒක තමයි අපිට ධර්මයේ සරණ තියෙන්නේ. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති බුදුන් දකින්නේ ධර්මයේ. ඔබ බුදුන් දකින්න ඔබ ඇත්තටම බුදුන් දකින්න සිටින්නේ. ධර්ම කියන්නේ සිතනේ. සිත හැදෙන හැටිනේ. සිත හැදෙන හැටි සත්‍ය දකින්නකොට සිතෙන් මිදෙන එක තමයි බුදුන් දකින්නේ එතනින්. එතන සිතේ සත්‍ය දකින්නකොට ඔබට බුදුන් දකින්න ලැබෙනවා. ඒතර සිත මායාව දකින සිත නැති වෙනකොට ඔබට බුද්ධ ස්වභාවය දැනෙන්න ගන්නවා. අයි ඔබට මේ සත්‍ය දකින්න ඕනිකමක් තියෙනවා. මේක මේ අල්ලන්න බැරි තේරෙන්නේ නැති 아무තු දෙයක් නෙමෙයි. මේක ඕනම කෙනෙකුට බොහොම පුංචි තැනින් පැහැදිලි කරන්න පුළුවන්. ඕනම කෙනෙකුට මේක තේරෙනවා. හැබැයි ඔබ ඉන්න දෘෂ්ටි කාන්තාරයෙන් මිදෙන්න ඕනේ. ඒකට හේතුව මේ සමාජයේ තියෙනවා. සමාජය තුල ගිලගෙන තියෙනවා. ධර්මයේ කියලා ගොඩාක් දේවල් අනවශ්‍ය මේවා අපිට කියනකොට කොළරොඩු අයින් කරන්න. දූවිලි කොළරොඩු පිහදාලා දාලා පිරිසුදු ධර්මයේ දකින්න. ධර්මයේ දකින්න කෙනයි බුදුන් දකින්නේ. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති. ඉතින් ඒ කොළරොඩු තියාගෙන බෑ. ඔබ බාර වෙනවා දේවාලයට යනවා බාර ඔප්පු කරන්න යනවා. ඒව මේ බුදුන් වහන්සේ කියලා කොහෙවත් එහෙම ධර්මය තුල තියනවද? කොහෙවත්ම නැහැ. ධර්මය තුල නැති දේවල් අත්හරින්න පුළුවන් තරම්. සැබෑ ධර්මයට එන්න, සැබෑ ධර්ම මාර්ගය හඳුන ගන්න. සැබෑ නිවන් මඟ හඳුන ගන්න. ඇත්තටම මේ නිවන කියලා මහා ලොකු අමුතු මේ ලොකු බිල්ලෙක් නෑ. මේ සිතේ සත්‍ය දකින්න තැන නිවන තමයි තියෙන්නේ. එතරම් තියෙන්නේ. දැන් ඔබට කියන විශේෂ කාරණයක් මේ නිවන් දකින සිත හැම මොහොතෙම ඔබ පුංචි තැනින් පටන් ගත්තත් සිත හැම මොහොතෙම සිත සත්‍ය දකින්න කියන්නේ බාහිරට යන්නේ නැති හිතක් හැදෙන්නේ. එතකොට බාහිර කෙනෙක් බැන්න කියලා ඔබට කේන්ති යන්නේ බාහිර කෙනෙක් නිසා දැන් ඒ බාහිර කෙනෙක් ඉන්නවා කියන එකත් ඔබේ හිතේ තියෙන්නේ. දැන් බනිනවා කියන බැනුම් කියන දේවත් ඔබේ හිතේ තියෙන්නේ. ඔබ ඔබේ හිතම දකින්න. එතකොට බාහිරින් ඔබට බයින කෙනෙක් හම්බ වෙන්නෙත් නැහැ. බාහිර බැනුම් කියලා දෙයක් හම්බ වෙන්නෙත් නැහැ. ඒව සේරම අපේ සම්මුති, අපේ දත්ත, අපේ අතීත සම්මුති දත්ත. මේ ක්ෂණිකව මේ මොහොතේම මේ සිතාට ගන්නවා කියන්නේම ඒ ක්ෂණිකව මේ මොහොතේම ඒ ඔබගේ ඔය තියෙන ඔය සංඥාව තමයි අතීත සංඥාව. අතීත සංඥාව තමයි ඔබ සංඥා වේදේති නිරෝධ සමාපත්තියකට යන්නේ. ඔබ යන්නේ මෙතන සංඥාව නිරෝධයකට. එතකොට ඔබ යන්නේ මෙතන විහරණයකට. අபிසංකාර නිරෝධ සමාපත්තියකට යන කලින් ඔබ නිරෝධයකට විහරණයකට යන්න ඕනේ. සංඥා වේදේති අபிසංකාර නිරෝධයකට ඔබ යන්න ඕනේ. ඒ කියන්නේ අபிසංකරණයකට සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවත නැවත සංඥාව තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔබ පෙර දත්ත තමයි මේ දැන් පේන්නේ. පොත කියන්නේ පෙර මතකයක්නේ. ඒතකොට ඒක සංඥාවක්නේ.
අතීත සංඥාවක්. එතකොට ඔබ අපිට හැම මොහොතෙම තියෙන අතීත සංඥා. අපේ වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබ දැන් මේ එනේන සිතේ සත්‍ය දකින්නකොට වෙන්නේ දැන් ඔබට සිතක් එනවා. දැන් පොත දකින්න හිතම අපි උදාහරණයක් ගමු. එතකොට ඒක දැන් අතීත සංඥාවක්නේ. එහෙම දෙයක් ඔබ පෙර මතකයෙන් එන්නේ. එතකොට ඒ පොතක ඇත්ත වෙන්නේ නැහනේ. බාහිර පොත් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහනේ. සිතේ සත්‍ය දකින්නකොට ඒ කෙනාට හැමතිස්සෙම පේන්නේ ප්‍රතිබිම්බයක්. ඒ ප්‍රතිබිම්බයක ඇත්තට කිසි දෙයක් නැහැ. ඒක චිත්ත රූපයක්. දැන් මේක පස්ස කියන කාරණාව ධර්මයේ තුල පෙන්වන විදිය ගත්තොත් ඔබට හොඳට දැනේ පටිඝ සම්පස්සයට අධිවචන සම්පස්සයක් වෙනවා. ඒ ආකාර එලිංග ඒ නිමිති ඒ උද්දේශ ඇති තැන ඒ ආකාර එලිංග ඒ නිමිති ඒ උද්දේශ ඇති අධිවචන සම්පස්සයක් පටිඝ සම්පස්සයට එනවා. ඒ කියන්නේ මේ ඇහැට එන වර්ණේ දැන් ඔය පොත කියන්නේ වර්ණේනේ. දැන් වර්ණයක් කියලා ගන්නකො. එතකොට ඒ සිත වර්ණේ කොහෙන්ද පොත්? ඒක එන්නේ හැඩතලයක් වර්ණයක් කියලා පාටක් කියලා කියන්න බෑ. ඒකත් එන්නේ අපේ දැනුමක්. එතකොට අපේ දැනුම් සේරම සම්මුති. හැම දැනුමක්ම සම්මුතියක්. එතකොට ඒක අපිට ගාව තියෙන දැන් මේ අතිශය සම්මුතියක්. සංඥාවක් අපි ගාව තියෙනවා සකස් වෙලා. ඒ තියෙන දෙයක් මේකේ නැහැ. මේ මොහොතේම සකස් වෙන සංඥා. මේක ඇවිල්ලා මේ කතාව ආත්මීය සංකල්පකින් තමයි අපි දකින්නේ මේ ආත්මීය ස්වභාවකින් කතා හැමදේම භාෂාව කතා කරන්නේ. නමුත් මෙතන තියෙන්නේ වර්ණයට ශබ්දේ මේ වර්ණයට ශබ්දේ ගැට ගැසීමයි මේ සංඥාවට මේ ධ්වනියක් වගේ ස්වභාවයක්. ඒක මේක කියන්නේ මේක අපිට ඉදිරිපත් කරන්න මේ අපි උත්සාහ කරන්නේ මෙතන අජීවී ස්වභාවයක් තියෙන්නේ. සජීවී ස්වභාවයක් නැහැ. ආත්මීය කතාවක් මෙතන නැහැ. මෙතන තියෙන්නේ අත්‍තරම මේ ශුන්‍යත අනිමිත අප්‍රණීත කියන පැත්ත තමයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ ශබ්ද පුංචි දරුවාගේ කතාවට යන්න වෙනවා. ශබ්දේ හැඩතලේ එනකොට ශබ්දේ ගැට ගැහෙන එක. ඒක ඇවිල්ලා ස්වභාවික සිද්ධියක්. මේ වර්ණ හැඩතලයක් එනකොට අම්මගේ හැඩතල එනකොට අම්මා කියලා කවුරු හරි කිව්වේ නැත්තම් ශබ්දෙන් තමයි එන්නේ සිත. ගැට ගැහිලා. ඒක මේක සෝතේට එන්නේ. ශබ්දේ කියන්නේ සෝතේනේ. සෝතෙන් තමයි සිත එන්නේ. ඉතින් මේක සෝතාපන්න වෙනවා කියන්නේ සෝතෙන් තමයි මිදෙන්නේ. ඒ කියන්නේ මේක ටිකක් ගැඹුරුයි මේ කියන කාරණා අපි සරලව ගන්න ගියාට හැම මොහොතෙම ඔබට ගැඹුරු තැනට අපිට මේ සත්‍ය කියන්න ගියාම සත්‍ය ගැඹුරුයි තමයි. නමුත් සත්‍ය ඒ වුණාට ඔබට මේක සරලව තව ටිකක් නිර්වෘල ගන්නවා නම් මෙන්න මේමයි. ඔබ දැන් දකින්නවානේ පොතක්. ඇත්තටම බාහිර එහෙම එකක් නැහෙනේ. ඒක හතරමා භූතරේ ඔබට එහෙම දැන් ඔබේ මට්ටමට ගන්නකො බාහිර පොතක් කියන එක සම්මුති නාමයක්නේ. ඒතර බාහිර එහෙම එකක් නැහැ. දැන් සිතුවිල්ල පොතක් තියෙනවා. සිතුවිලි වලත් පොත් කියලා මුකුත් දෙයක් තියෙන විදියක් නැහැනේ. සිතුවිල්ල අල්ලන්න පුළුවන්ද? නැහැනේ. සිතුවිල්ල එහෙම දෙයක් නැහැනේ. සිතුවිල්ලෙත් පොත් කියලා දෙයක් නැහැ. එතකොට ඒකත් අතන බාහිරෙන් හම්බෙන්නේත් නැහැ. හිතෙන් හම්බෙන්නේත් නැහැ. එතකොට පොත කියලා දෙයක් නැද්ද? නැහැ. හේතු නිසා හටගෙන නිරුද්ධ වීමක් තියෙනවා. ඒක මේක හේතුන් පටිච්ච සම්භූත හේතු නිරෝධ නිරුද්ධති කියන්නේ. මේ මොහොතේ ක්ෂණිකවම මේ සිත හටගෙන නිරුද්ධ වෙනවා. හැබැයි එහෙම දෙයක් ඔයවත් නැහැ. එතකොට ඒ හටගත්තේ මොකද්ද? දේ දුන්නක් පායලා වගේ වැඩක්. ඒක මායාවක්. ඒක සත්‍යයක් නෙමෙයි. එහෙම අපි ඒක ඇත්තක් වෙන්නේ උපාදානයක්. ඒ කියන්නේ එතන හැඩතලේ තමයි විඳින්නේ. ඒ හැඩතලේ විඳීම් සංඥාවෙන් පෙරමතකේ සංඥාවෙන් තමයි සංඥාව එන්නේ විඳීම් හැඳිනීම් පැත්තට එන්නේ. වේදනා සංඥා සංඛාර කියන්නේ මේක ඒ නැවත සකස් කරලා එකතු වෙන එකට. මේ වර්ණේ එනකොට ඒ හැඩතලේ එනකොට මෙහෙන් ගැළපීම එනවා පෙරමතකේ සංඥාව එනවා. අර පුංචි දරුවට විච්ච දෙයම තමයි. මේ මොහොතේ අවිද්‍යාව තියෙන. අවිද්‍යාවපච්ච සංඛාර කියන්නේ එතනට. අවිද්‍යාව නිසා සංඛාර හැදෙන්නේ. එතකොට මෙතනින් එනකොට වාරණය මෙතනින් එනවා ඒ හැඩතලේ එනකොට වේදනා සංඥා සංකාර මේක මේ එකතු වෙන ඒ සංකාරය සිද්ධ වෙනවා. ඒ සංකාර ගැන සිතුවිල්ල හැදෙන හේතු වෙන චේතනාව. ඒතර චේතනාව ඒ කරන්නේ අර දෙක ගලපලා බලන එක විඤ්ඤාණය දැන ගැනීමට වෙනවා. ඒකයි උපාදානය කියන්නේ ওই කතාවට. උපාදානය කියන්නේ පොත හම්බ වෙනවා කියන එක තමයි තව පැත්තකින්. දැන් පොත හම්බ වෙනවා කියන එක උපාදානයම තමයි. ඉතින් මේක උපාදානීය කියලා ලොකුවට මේ කාටවත් නොතේරෙන වචනයක් වගේ කියන්න ඕනේ නැහැ. පොත තියනවා කියන උපාදානය තමයි. පොතක් තියනවද බාහිර කවුරු කියන ඔව් කියලා. එයා උපාදානය හොයලා. එයා ඉන්නේ සසර. එයා ඉන්නේ පෘථග්ජන භූමියේ.
එයාට මේ ආර්ය භූමියේ නෙමෙයි. ආර්ය භූමියේ කෙනාට ඒක හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙන්න මෙහෙම ස්වභාවයක තමයි දැන් අපි මේ දිත්තේකෝ අහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිසිතෝ අපපටිබද්දෝ මේක පටිබද්ද වෙන්නේ නැහැ. එතකොට විපමුක්ත මේකෙන් අතරම මිදෙනවා. විසංයුක්ත මේක ගැට ගැහෙන්නේ නැහැ. විමර්යාදිතේන චේතේ විහරාමි. චේතේ මේ විහරණයෙන් තමයි මේකේ නා හැමතිස්සම හිතට එන අරමුණ මිදීම තමයි විහරණය. නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගාණු කියන වචනේම තමයි මේ. ඒකම තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ දැන් ඔබ හිතන්න දැන් ඔබ රහත් වෙනවා නම් දැන් අපි කතා කරන්නේ ඒ රහත් භාවය ප්‍රකාශ කරන්නේ එන අරමුණට මම ඇලෙන්නෙත් නැහැ මම ගැටෙන්නෙත් නැහැ. එන අරමුණේ මට දෙයක් හම්බ වෙන්නෙත් නැහැ. අර දාරුතියට කිව්වා වගේ දිත්තේ දිත්ත මත්තම් සුතේ සුත මත්තම් මුතේ මුත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම්. තව විදිහකින් කියනවා නම් දිත්ත සුත මුත විඤ්ඤාත කියන දැන් මේකේ දුටු කෙනෙක් නැහැ. දුටු දෙයක් නැහැ. දුටු බවක් පමණයි. දැන් පොත නම් පොත දුටු දෙයක් නැහැ. ඒතර පොතක් කියලා දෙයක් නැහැ. එතකොට පොතක් නැති වෙනවා දුටු කෙනෙක් නැහැ. එතකොට පොත දකින්න කෙනෙකුත් නැති වෙනවා. පොතක් කියලා දෙයක් නැත්තම් දකින්න කෙනෙක් නැති වෙනවනේ. දකින්න දෙයක් නැත්තම් කෙනා නැහැ. දෙයක් නැත්තම් කෙනා නැහැ. එතකොට මෙතන මේ කෙනා කියන්නේ මේ සිද්ධියට විතරයි. බාහිර දෙයක් තියෙනවනේ ඒ දේ තමයි කෙනා කියන්නේ. කෙනා මෙතනත් නැහැ කෙනා එතනත් නැහැ. ඒක අන්තරීක්ෂයේ මේ සිත කියන්නේ. මේක අතන ප්‍රායෝගික පැත්ත මේ කතා කරන්නේ. අපිට ඕනි ඔබට පෙන්නන්න මේ අතර පොත් ඕන තරම් ඔබට කියවන්න පුළුවන්. ගොඩාක් අපි දන්නවා භික්ෂුන් වහන්සේලා ගොඩාක් අය මේ උපාදානේ මේ වචන සංඥා මේවා අරව කියවනවා. නමුත් ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ කීයෙන් කී දෙනාද බලන්න. ඇත්තටම ඔබ බලන ප්‍රායෝගික පැත්ත කතා කරන 90%ම කතා කරන්නේ නැහනේ. 101ක් වගේ බොහොම සුළු කීප දෙනෙක් විතරයි. ප්‍රායෝගික පැත්ත කතා කරන්නේ. ප්‍රායෝගික පැත්ත උපාදානයි කියලා. අත ප්‍රායෝගික පැත්තේ මේ එයාගේ හිත දකින්නෙත් නැත්තම් හිතේ ඇත්ත එයා එන අරමුණෙන් මිදෙන්නේ නැත්තම් දැන් ගොඩක් අය හිතන් ඉන්නවා මෙන්න මෙහෙම. ගොඩක් අය හිතන් ඉන්නවා දැන් බාහිර තියෙන පොත ඒ පොතේ අනිත්‍ය දැකලා නිවන් දකින්න. පොතේ අනිත්‍ය දැකලා නිවන් දකින්න එකක් ඔබ බලන්නකො පොත ඇත්ත වුණාට පස්සේ ඒක නිවන් දකින්නේ කොහොමද කියලා. ඊට පස්සේ හිතනවා ඒකට ආස කරන්නේ ඒකට තණ්හා කරන්නේ ඒකට ගැටෙන්නේ ඒකට ඇලෙන්නේ. ඉතින් එයාට පොත හම්බුණාට පස්සේනේ දැන් එතකොට එයාට වෙන්න ඕනේ වෙලා ඉවරනේ. එයා සමුච්ඡේද ප්‍රහාණයකට යන්නේ නැහැ. සමුච්ඡේද ප්‍රහාණයක් කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒක ඔබ දකින්න ජටා සූත්‍රයට යන්න ඕනේ. ජටා සූත්‍රය තුල අන්තෝ ජටා බයි ජටා ජටායේ ජටිතා පජා තන්තං කුච්චම ගෝතෝමි කෝයිමං විජිතේ ජටා කියලා මේ කවුද ස්වාමීනි මේ තුලතත් පිටතත් ගැහෙන ගැටේ ලියන්නේ කියලා අහනවනේ. එතකොට බුදුන් වහන්සේ දෙන උත්තරේ බලන්න. සීලේ පටිච්චය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤාන්ති භාවයන් ආතාපි නිපපෝ බිකු කෝයිමං විජිතේ ජටා. එතකොට සීලේ පටිච්චය නරෝ සපන්නෝ කියන්නේ මේ පංච සීලේවත් එහෙම එකක් නෙමෙයි. මේ කතා කරන්නේ සීලේ පටිච්චය නරෝ කියන්නේ බික්කුවක්. නරෝ කියන්නේ එතකොට මෙයා ආර්යෙක්. එතකොට මෙයා ආර්යකාන්ත සීලය ගැන කතා කරන්නේ. සීලේ පටිච්චය නරෝ සපඤ්ඤෝ. ඒක ඒ සීලේ රකින්න ඒ නරෝ කියනකොටම බික්කුව. එතකොට භික්ෂුවක් කියනකොට මෙතන ආර්ය. එතකොට උපාදානෙන් මිදෙන සීලේ. එතකොට උපාදානෙන් මිදෙන සීලය කියන්නේ මේ 아무තු දෙයක් නෙමෙයි. බාහිර එන අරමුණ දකිනවා. අරමුණේ පොතක් කියලා දෙයක් නැති බව දකිනවා. එතකොට එයා දකිනවා මේ සිතමයි බාහිර නෙමෙයි හිතයි දකින්නේ. හිතෙත් එහෙම දෙයක් නැහැ. එතකොට එයා එකෙන් මිදෙනවා. පොතෙන් මිදෙනවා. පොතක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ සිත හටගෙන නිරුද්ධ වෙන යට අර විජානාති නෙමෙයි ප්‍රජානාති යථාභූත ඥානෙ දකිනවා. යථාභූත ඥානෙ දකිනවා කියන්නේ ඕකටයි. ඒක දර්ශන සමාපත්තිය තියෙන කෙනාට විතරයි මේක හම්බ වෙන්නේ. ඒක අපි කියේ දර්ශන ඥාණයෙන් තමයි මෙතන නිවන් මඟ එයාට විවර වෙනවා. මේක ඔබට සිද්ධ වෙන සිද්ධියක්. ඔබට දැනෙන හැම දෙයකම හිස් බැල්මක් බවට පත් වෙනවා. ඔබට දෙන හැම දෙයක්ම ඔබ පරිශීලනය කරන වෙනද විදිහටම ජීවත් වෙනවා. හැබැයි ඒකකටවත් අගයක් නැති වෙනවා. ඒකයි මේකේ තියෙන ඔබට තාම අත්දැකීම් නැහැ. ඒක නිසා ඔබ සමහරට අපිට ඒ තර්ක විතර්ක ඇති කරයි. නමුත් ඒක ඔබටයි තියෙන්නේ තර්ක විතර්ක. අපිට තර්ක විතර්ක නැහැ. අපිට මෙහෙම දේවල් නැහැ කිසිම දෙයක්. ඒක தත්වෙට ඔබ තාම පත් වෙලා නැති නිසායි ඔබ එහෙම ගැටලු සමූහයක මැදි වෙන්නේ මෙහෙම කියනකොට.
ඔබ එහෙම සැක කරන නිසා. නමුත් ඔබට විශ්වාසයක් ඇති වුණොත් බුදුන් වහන්සේ කිව්වා වගේ විශ්වාසය මේක විශ්වාසයක් කරන යන ප්‍රත්‍යක්ෂ වෙන්නේ ඔබේ සිත ඔබට ප්‍රත්‍යක්ෂ වෙනවා මේ පොත එහෙම දෙයක් නැති බව. පොතක් කියලා දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔබට ඒ ආස කරන්නවත් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හක්කයෝ කියන තැනට එනවා. විරාගෝ නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. අතර මේක එන්නේ නැහැනේ. ඒක දෙයක් නැති වෙනකොට මේ සිත ඇත්ත දකිනකොට එනේන හැම නිමිත්තක්ම එන යන හැම අරමුණක්ම සත්‍ය පේන්න ඕනේ. ඒකයි මේක ත්‍රිවිද්‍යා පහළ වෙනවා කියන්නේ. මේ ඥාන තමයි මේ හැබැයි මේ දැනීමට එන්නේ. මේක සිතකට කරන්න මේ සිත හිතලා නිවන් දකින්න බෑ. හිතලා නිවන් දකින්න බෑ. ඔබ මේ මාර්ගය තුල යන්න ඕනේ. මාර්ගය කියන්නේ මේ මධ්‍ය ඥානං කියන තැනට පස්සේ ශුන්‍යතාවයට ඔබ ශුන්‍යතාවයට එනවා කියන්නේ ඔබ මේ ශුන්‍යතාවය කියන්නේ මුකුත් නැහැ කියන එක නෙමෙයි. ශුන්‍යතාවය කියන්නේ හිස්කාම කියලා එහෙම ඔබ හිතන දේ නෙමෙයි. ශුන්‍යතාවය කියන්නේ දැන් මෙතන ඔබට පොත තියෙනවානේ. දැන් නිවන් දැකපු කෙනාට එහෙම නැත්නම් නිවන් මාර්ගය තුල ඉන්න කෙනා කරන්නේ මේ පොතක් එයාට බාහිර එයා සත්‍ය දකින්න නැති බවත් සිතෙත් එහෙම දෙයක් නැති බවක් දකිනවා. නමුත් එයා ක්‍රියාසිතක් තියෙනවා. ඒක ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. දෙයක් පරිහරණය කරනවා. ඒක දෙයක් කියලාත් නැහැ. ඒ සිතේ දෙයක් නැහැ. ඒ සිතේ අගයක් නැහැ. අගයක් නැති සිතක්. ඒකයි මෙතන හිස් බැල්මක් කියන්නේ. අගයක් නැති සිතක්. එතකොට මෙතන දැන් සෙනග ගොඩක් ඉන්නවා කියලා ඔබ හිතන අපි කරන උදාහරණෙ සෙනග ගොඩක් මැද්දේ ඔබේ හිතේනේ සෙනග ඉන්නවා කියන එකක් තියෙන්නේ. ඒතර ඔබේ හිතේනේ සෙනගක් ඉන්නේ. එතකොට ඔබේ හිතෙත් එහෙම සෙනගක් නැහැ. බාහිර සෙනගක් නැහැනේ. බාහිර සෙනග කියලා එකක් නැහැනේ. සිතුවිල්ලක් නැහැ. හැමතිස්සෙම විඥාණයට දැනෙන විඥාණය කියන්නේ සිතක්නේ. ඒතර සිතටනේ දැනෙන්නේ. ඒතකොට බාහිර තියනවා කියලා දැනෙන්නේ සිතටනේ. දැන් දරුවා ඉන්නේ එළිය නෙමෙයිනේ. දරුවා ඉන්නේ ඔබේ හිතේනේ. ඒකම තමයි පොත තියෙන්නේ එළිය නෙමෙයිනේ. පොත තියෙන්නේ ඔබේ හිතේනේ. දැන් සෙනග කියන්නේ එළිය නෙමෙයිනේ. සෙනග ඉන්නේ ඔබේ හිතේනේ. දැන් ඒතකොට හිතේ එළියේ සෙනග ඉන්නවා කියන එක හිතනේ කියන්නේ. ඒතකොට හිතටනේ දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒතකොට හිතනේ ඒක කියන්නේ. දැන් ඒතකොට හිතක සෙනගක් ඉන්නවද? හිතක සෙනගකුත් නැහැ. අපි පරිශීලනය කරන්නේ බාහිරක් නෙවෙයි. පරිශීලනය කරන්නේ මෙතන මේ චිත්ත රූපයක්. අපි කරන්නේ මෙතන ඔබ දකින්න ඕනේ අධිවචන පටික සම්පස්සට අධිවචන සම්පස්සයක් කියපු කාරණාව. අතිශයින් ගැඹුරුයි. ඒ අනුව තමයි මේ සිත හැදෙන්නේ. නමුත් ඒක හැදෙන මායාවක්. ඒක මායාව වලල්ලක්. ඒක අවබෝධ කිරීම සුකර නැහැ, ලේසි නැහැ, පහසු නැහැ. අතිශයින් ගැඹුරුයි තමයි. ගම්භීර අර්ථ මේක අතිශයින් ගම්භීර අර්ථයක් මේකේ තියෙනවා. මේක දකින්න ඕනේ නුවණින්. ප්‍රඥාවන්තං ආයන් ධම්ම ඥායන් ධම්ම දුප්පඤ්ඤස්ස කියන්නේ ඒකම තමයි මහා ප්‍රඥාව. මහා ප්‍රඥාව කියන්නේ දැනුමක් නෙමෙයි. මහා ප්‍රඥාව කියන්නේ මේ සිතේ අනිත්‍ය දැකීම. මේ කියන්නේ මේ සිත හටගන්නේ මේ සිතේ සත්‍ය දකින්න කියන බාහිර පොත් හම්බ වෙන්නේ නැහැ වගේම සිතේ පොතක් හම්බ වෙන්නේ නැහැ වගේම ඒ පොතක් නැති වෙනවා. පොත කියන සිත නැතිවීමයි සිතේ අනිත්‍ය දැකීම. මේක දකීමයි ප්‍රඥාව කියන්නේ. දැකීමයි ප්‍රඥාව කියන්නේ. නමුත් මේක දැකින්නේ කොහොමද? සිතකට නෙමෙයිද? ඒතකොට එතන සිත නැහැ. ඒතකොට ඒක ඥානෙටයි එහෙම දැනෙන්නේ. ඥානට දැනෙනවා මේකේ මේ යා සෙනග ගොඩක් මැද්දේ හුදකලාව ගමන් කරනවා. ඒකයි මෙතන ඒකෝ බද්ධේකෝ කියන්නේ. ඒකෝ කියන්නේ හුදකලාව යන්නේ. ඒ හුදකලාව මානසික හුදකලාවක්. ඒක අපිට එහෙම තමයි කියන්න වෙන්නේ. ඒ කියන්නේ මේක තමන්ගේ සිත අභ්‍යන්තරයේ හුදකලාවකට ලක් වෙනවා. මේක බාහිර මේ බාහිර කවුරුවත් නැතනක ඉන්න හුදකලාවක් නෙමෙයි. මේ කැලේට ගිහිලා ලබන ඒ හුදකලාවක් නෙමෙයි. අපි දන්නවනේ ඔබ දන්නවනේ දැන් මේ ගේහසිත සෝමනස්සේ ගේහසිත දෝමනස්සේ ඊට පස්සේ නෙක්ඛම්මසිත සෝමනස්සේ නෙක්ඛම්මසිත දෝමනස්සේ කියලා කියනවානේ. ඒ කියන්නේ මේ ගිහි ජීවිතය තුළ සැපක් තියනවා කියලා ගන්නවා. ඊට පස්සේ ඒක සෝමනස්සේ ඊට පස්සේ දෝමනස්සේට වැටෙනවා. ගේහසිත උපේක්ෂාවට එනවා. නෑ මේ ගිහි ජීවිතය තුළ සැපක් නැහැ කියනකොටම දෝමනස්සේට එනවා. කලකිරීමකට එනවා. ඊට පස්සේ නෙක්ඛම්මසිත සෝමනස්සේට එනවා. ඊට පස්සේ එතනත් ඊට පස්සේ යාට දෙයා එතනත් ඒක ලැබෙන්නේ එතකොට එයාට කලකිරීමට එනවා. එතකොට නෙක්ඛම්මසිත දෝමනස්සේට එනවා. හැබැයි එතනින් නෙමෙයි නිවන තියෙන්නේ. නෙක්ඛම්මසිත උපේක්ෂාවේ. එතකොට ඒකම තමයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මෙතන මේ ධර්ම පරයයන් ගොඩයි. නමුත් මේක පැහැදිලි කිරීම එකම එකයි තියෙන්නේ. ඒක තමයි මේ සිත අරමුණ එහෙම නැත්නම් නිමිත්ත අනිමිත්ත වෙන හැටි තමයි මේ පැහැදිලි කරන්නේ. ඒක කෙනෙකුට ඕන විදිහකට කියන්න පුළුවන්. නමුත් මේ හැම පරයයම Tamanට අවබෝධ වෙනකොට තමයි ඒක එකක් අවබෝධ වෙනකොට නිමිත්ත අනිමිත්ත වෙන හැටි අවබෝධ වෙනකොට යාට සියල්ලම අවබෝධ වෙනවා.
දැන් මේ ගොඩාක් අය සමාජයේ වියවුලක ඉන්නවා. ඒකට හේතුව පැත්ත ඔය පිරිසක් ඉන්නවා ආමිෂයේ පැත්තේ. ඒගොල්ලෝ මොකක්ම තේරෙන්නේ නැති වෙන්න කට්ටියක් ඒගොල්ලෝ තල්ලු කළාම දානවා ප්‍රපාතයට තල්ලු කරා වගේ. ආයි නිවන් දකින්නම බැරි වෙන කතාවක් ඒගොල්ලන්ගේ ඔළුවේ ගොඩනගෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒකට අහු වෙනවා, රැවටෙනවා, මත් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ව තියාගෙන මහා ස්ටේජ් ගහගෙන වේදිකා ගහගෙන මත් කර කර යනවා. ඒ අයට ඔහේ ආමිසෙම ඒ පූජාවන්ම පූජාවන්ම කිය බෞද්ධයව අබෞද්ධ කිරීමේ වැඩපිළිවෙලක් මේ අද සමාජය තුළ අපිට මේ ඇවිල්ලා තියෙනවා. පරිවර්තනයේ වීගෙන මේ රැවටීමක් තුළ ඇත්තටම ධර්මයේ නොදන්න කමට ඒ බොළඳ ස්වභාවයකට සමාජය තුළ සිද්ධියකට රැලි වලට අහු වෙන්නේ. අර දොළු කන්දේ පැම්බොන්න ගියා වගේ අර ඔය වන්දනා ධාතු වන්දනා ඔය එක જાතිය අපිව කියනකොට ගොඩාක් අයට හිත රිදීම් සිද්ධ වෙනවා. අපිට කරුණා කරන්න, අපිට සමා වෙන්න ඕනි. ඒ කියන්නේ මේ ධර්මයේ සත්‍ය කතා කරනකොට අපිට මේ ඔබව ගලව ගන්න ගොඩක් පැති වලින් සිද්ධ වෙලා තියෙනවා. ඔබ ගොඩාක් කුණු ගොඩක ඉන්නේ. අතරම ඔබ ඉන්නේ දෘෂ්ටි කාන්තාරයකට වැඩිය දෘෂ්ටි කියන්නේ කුණු ගොඩක ඔබ ඉන්නේ. ඔක්කොම සුද්ධ කළා දාන්න. මේ ධර්මයේ හරි නිර්වුල වෙයි සිත දකින්න. සිතෙන් මිදෙන මඟ දකින්න ප්‍රතිපදාවකට ඔබ එන්න. ප්‍රතිපදාවේ මාපු දන්නෝ පෙති කිව්වේ ඒකයි. අද සමාජයේ මේ ආමිෂයේ ගොඩාක් බරට ගත්ත නිසා නැත්නම් මේ ආමිෂය අපිට අවශ්‍යයි. අපි ආමිෂය එපා කියන්නේ ආමිෂය මට්ටමකට මේ ගිනිගත්ත හිතට යම් සැනසීමකට එන්න ආමිෂය පිහිටක් සිද්ධ වෙනවා. ඒක මේ සිත එකපාරටම මෙතනට ගන්න බෑ. අපි පිළිගන්නවා. නමුත් මේ සිත අධියර කීපයකට ලියාගෙන එන්න ඕනි කමක් තියෙනවා. ඉතින් මේ මුකුත්ම නොදන්න මේ ගිහි කෙනාගේ සිත අතරම ආමිෂය තුලින් පොඩක් තැම්පත් කරගන්න නිවා ගන්න හැකියාව තියෙනවා. නමුත් ඒකෙන්ම යන්න එපා මැරෙනකම්ම. ඒකෙන්ම මැරෙනවා නම් අන්ධෙක්මයි. අන්ධෙක් විදිහටම මැරෙන අන්ධභාවය තුලට වැටෙනවා. මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. එතනින් සැනසීමට ගන්න හිතේ සැනසුණු හිතට සත්‍ය පෙන්වන්න කියලා දෙන්න. සැනසුණු හිතට සත්‍ය පෙන්වන්න කියලා දෙන්න ආමිෂය තුලින් ගිහියව ගන්න. ආමිෂය තුලින් ගිහියව අරගෙන ප්‍රතිපත්තියට ගන්න. ප්‍රතිපත්තියට කියන්නේ මල් පූජා කර ඉන්න එක නෙමෙයි. මල් පූජා කරලා ඒන සැනසීම් සුවය තුල ප්‍රතිපත්තිය කියන්නේ තමන්ගේ සිතේ සත්‍ය දකින්න නිදහස දෙන්න. මේක ලෝකයේ ඇත්ත දකින්න ගැඹුරු කාරණයකට එන්න. එතකොට තමයි ඇත්තටම අර මේ සියල්ල අනිත්‍ය ස්වභාවය කියන්නේ මේ බාහිරින් දකින්න එකත් හොඳයි. බාහිරත් අනිත්‍යනේ. නමුත් ඒක අපි අභ්‍යන්තරයෙන් දකින්න ඕනේ. සිත හැදෙන තැනින්. ඒක සමුච්ඡේද ප්‍රහාණයකට එන්න ඕනේ. අර සීලේ පටිච්චය නරෝ සපන්නෝ චිත්තම් පඤ්ඤත භාවයෙන්. දැන් මෙතන සීලේ පටිච්චය නරෝ කියන්නේ මේ ආර්යකාන්ත සීලය කියන්නේ මේ ඇත්තටම එනේන නිමිත්ත සත්‍ය බලන එකනේ. ඒ නරෝ ඒකනේ. එයා සපන්නෝ එයා ඒකනේ සපඤ්ඤ වෙලා ඉන්නේ. එයා ඒකනේ සම්පජානය වෙන්නේ. එතකොට සීලේ පරිචය නරෝ සපන චිත්තම් පඤ්ඤන්ත භාවයන්නේ සිතත් ප්‍රඥාවත් වැඩෙනවා කියලානේ කියන්නේ. සිතේ සත්‍ය දකින්න ප්‍රඥාවයි මේ කියන්නේ මේ. සිතේ අනිත්‍ය දැකීමයි ප්‍රඥාව. සීලේ පරිචය නරෝ සපන චිත්තම් පඤ්ඤන්ත භාවයන් කියන්නේ ඒකයි ප්‍රඥා. සීලේ පරිචය චිත්තම් පඤ්ඤන්ත භාවය ආතාපි නිපකෝ බික්කු. මේ කෙලස් තවන වෙර ඇති භික්ෂුව ආතාපි කියන්නේ කෙලස් තවනවානේ. කෙලස් කියන්නේ මේ තවන්නේ මොනවද? එතකොට මෙයාට බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැතිකොට එයාට කෙලස් හට ගන්නවද? කෙලස් හටගන්නේ නැහැ. එතකොට කෙලස් තවන වෙර ඇති භික්ෂුව ආතාපි නිපකෝ බික්කු නිපක බික්කුවක් මේ. එතකොට ආතාපි නිකකෝ බික්කු කොයිම විජිතේජට අන්නේ එයාට මේ ගැට දෙක ලිහිලා යනවා. බාහිරින් දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිත ඇතුලේ දෙයක් හම්බ වෙන්නේ නැහැ. මජ්ජේ ඥානං කියන තැනට එනවා. අපි මේ සේරම කොහොම කතා කරත් අවසානයේ උභයෝපන්තේ විදිත්වාන කියන තැනට එන්නේ. උභ අන්ත දෙකෙන් මිදෙන්න ඕනේ. ඒ ද්වේතානුපස්සන සූත්‍රයේ ඒ සඳහාම බුදුන් වහන්සේ අපි ඉදිරිපත් කරනනම් විශාල ප්‍රමාණයක් තියෙනවා. යෝපන්තේ විදිත්වාන මජ්ජේ මන්තාත මෙතනට එනවා. යෝපන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති මැද ඇලෙන්නේ නැහැ. තම්බ්‍රුහි මහා පුරුෂෝ අන්න මහා පුරුෂයා මෙතනට එනවා. සේද සිම්බනි මජ්ජක මැද ගැට ගැහෙන්නේ නැහැ. සිම්බනි වෙන්නේ මේ සිත කොහෙවත් ඇලෙන ගැටෙන හිතක් නෙමෙයි. මේ මිදුණු සිතක්. නිස්සාරණ මේ මිදුණු සිත අඳුන ගන්න. අර ගේහ සිත සෝමනස්සේ ගේහ සිත දෝමනස්සේ ගේහ සිත උපේක්ෂාවට ගිහිලා නෙක්ඛම්ම සිත සෝමනස්සේ නෙක්ඛම්ම සිත දෝමනස්සේ නෙක්ඛම්ම සිත උපේක්ෂාවට එන්න. හැබැයි ලෝකෝත්තර භූමියේ අපි මේ කතා කරන සෝවාන් කියන්නේ ලෝකෝත්තර භූමියේ තියෙන ධානය. ලෝකෝත්තර මේ ධ්‍යාන මට්ටමක්. දැන් භාවනාව කිව්වොත් මේ දකින්න එක භාවනාවක් නෙමෙයිද? සිත අනිමිත්ත දකින්න එක භාවනාව විපස්සනා භාවනාව නේද අපි කතා කරන්නේ. එතකොට මේක හතර ඉරියව්වෙම කරන්න තියෙනවා. හතර ඉරියව්වම සිද්ධ වෙනවා. ඔබ ධම්මටි ඥානෙ වැඩෙනකොට බොජ්ජංග ධර්ම වැඩෙන ගන්නවා.
එතකොට ඔබට සති මේක දකින්න සිහිය තමයි සතිය කියන්නේ. සති ධම්බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිජය සම්බොජ්ජංගේ එතකොට ඔබට මේ ධර්මෙ පෙන්වන්න ඒක සිද්ධ වෙනවා. මේ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒ નિરાයාසයෙන් සිද්ධ වෙන තැනට ආවම තමයි ඇත්තටම සති ධම්මවිජය විරියක් අරගෙන මුලින් පෙන්නුවාට පස්සේ සමාධිමත් ස්වභාවයකින් පේන්න ගන්නවා අනිමිත්ත සමාධියක් එනවා. අනිමිත්ත සමාධියට එනවා. ඒ මෙතනින් තමයි ඒක එන්නේ. සති ධම්මවිජය විරිය පස්සද්ධි සමාධි උපේක්ඛා කියන තැනට එනවා. ඇත්තට මේ නිවනට එන්නේ. මේ බොජ්ජංග ධර්ම එනවා. මේ සප්තිස් බෝධිපාශික ධර්ම මෙතන තියෙනවා. මෙතන වැඩෙනවා. මෙතන සද්ධා මේ සත්‍ය දකින්න එක සද්ධා වීරය කියන්නේ ඒකට වීරය ගන්නවා. මේ එනේන නිමිත්තේ ඇත්ත දකින්න වීරය ගන්නවා. සද්ධා වීර සතිය ඒකට පේන්න ගන්නවා. નિરાයාසයෙන්ම සද්ධා වීර සමාධියක් බවට පත් වෙනවා. ඔහු ඉන්නේ මේ ලෝකේ නෙමෙයි. ඔහු ඉන්නේ මේ මෙලොවින් මිදිලා. ඒ කියන්නේ ඔහුට මේ කාම ලෝකයේ මේ භෞතිකව සැප දුක් විඳින ආයතන වලට කොටු වුණු ආයතන වලින් විඳීම් හැඳිනීම් දැනගැනීම් වලින් සැප දුක් වලට කොටු වුණු තැන ඔහු මිදෙනවා. එතන නෑ බාහිරින් සැප දුක් හොයන්න යන්නේ නෑ. ගැලෙන්නේ ගැටෙන්නේ නැහැ. අන්න යා තමයි ඇත්තටම මේ සද්ධා වීර සති මේ එන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම වෙන්නේ. සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන තැනට එන්නේ එතනින්. සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ඒ සමාධිය උට උපදින අනිමිත්‍ය සමාධිය ඒක ප්‍රඥාව කියන්නේ ඒකේ සිතේ අනිත්‍ය දැකීමේ ප්‍රඥාව වැඩෙන්නේ මෙතනින්. එතන ඒකම තමයි බල ධර්ම බවට පත් වෙනවා. ඒක નિરાයාසයෙන්ම මුලින් වීරයෙන් කරාට નિરાයාසයෙන් සිද්ධ වෙනවා. බලයක් බවට පත් වෙනවා. ඔහු ආර්යෙක්. බලේ පවත් වෙනවා කියන්නේ මේ පංච බල ධර්ම වැඩෙනවා කියන්නේ ආර්යෙක්. ඔහුව නැවත ගන්න බෑ. මේ පෘථග්ජන භූමියට ගන්න බෑ. පෘථග්ජන භූමියෙන් මිදෙනවා. දැන් මෙතන උපදින ධ්‍යාන තමයි අතරම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන්නේ මේ ධ්‍යාන මට්ටම්. මේ ධ්‍යාන. ඒ කියන්නේ සෝවාන් මේ මට්ටම කියන්නේ බාහිරින් මිදෙන මට්ටම. එද බාහිර කියලා ගත්තාම මේ රූපෙත් මේ අපි කියනවානේ මේ මමයි කියන කය තියෙන රූපයක් පෙන්නනවානේ. ඒ රූපේ පව බාහිරට එන්නේ. ඒක දකින්නෙත් විඥානකින්. මේ මගේ රූපේ කියලා පෙන්නන්නේ විඥානකින්නේ. එතකොට ඒකත් බාහිරටයි තියෙන්නේ. එතකොට බාහිර දෙයක් නැති වෙනකොට මමයි කියන රූපෙත් බාහිර හම්බ වෙන්නේ නැහැ. මගේ රූපේ බාහිරින් හම්බ වෙන්නේ නැති වෙනකොට මම බාහිරත් නැහැ මිදෙනවා. ඒකයි නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා කියන තැනට එන්නේ. එතකොට ඒක සෝවාන් මේ ධ්‍යාන මට්ටම. එතන මේ සිතෙන් මිදෙන මට්ටම් ටික තමයි මේ පෙන්නන්නේ. ඊට පස්සේ දැන් ඇත්තටම බාහිර සම්පූර්ණයෙන්ම මිදෙන තැන තමයි එතන මේ අන්තය හොඳට දකින්න රූපාන්තයෙන් මිදෙන තැන නාමයාන්තයෙන් මිදෙන තැන පච්චේ පරිග්ඝා ඥානෙ ඔබට සකස් වෙනවා. මේ ඥාන වලටයි මේව දැනෙන්නේ. ඥාන පහළ වෙනවා. ඥාන ඔබට අභිඥා පහළ වෙනවා. අභිඥාවෙන් තමයි මේව දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ පච්චේ පරිග්ඝා ඥානෙ තමයි මේ එන්නේ. ඒ හරහා තමයි නාම රූප පරිච්ඡේදයට එන්නේ. නාම රූප පරිච්ඡේද කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. බාහිර දෙයක් නැත්නම් එතනට එනවා නාමයාන්තයට. බාහිර රූපයාන්තයෙන් මිදෙන නාමයාන්තයට එනවා. මෙතනින් මිදෙන තැන තමයි මේ සිත පනවන තැනක් නැතුන එතනිනුත් මිදෙනවා. ඒතර උද්‍යප්ප ඥානෙත් ඔබට මෙතන පේන උදේ ඇතිවීම සිත ඇති වෙනවා නිමිත්ත ඇති වෙනවා පොත ඇති වෙනවා. වය ඒක හාටගෙන ඒක සත්‍ය දකින්නකොටම නැති වෙනවා. උදේවැ ඥානෙ එනවා. ඒ භය ඥාන මේක දෙයක් නැති වෙනවා. නැති වෙනකොටම භය ඥාන එනවා. වල ප ဋ ාණ ඥාන එනවා. ඊට පස්සේ මුඤ්ඤුත කම්මිතා ඥාන මේක මිදෙන්න ඕනි කියන ඥානය උට සකස් වෙනවා. ඊට පස්සේ සංකාර උපේක්ෂා ඥානයට මේක එනවා. පටිසංකා ඥානයක් මේ සැකසංකා දුර වෙලා එන්න ඕනේ. තාම මේ පටිසංකා ඥානවල සමහර අය මේ ගොඩාක් මේව මුකුත්ම සමහර අයට අවබෝධයක් නැහැ. ප්‍රායෝගික පැත්තට ගිහිල්ලාම නැහැ. මුළු සමාජයෙන් ප්‍රායෝගික පැත්තෙන් ගලවගෙන යනවා. ප්‍රායෝගික පැත්තට අවබෝධය අය අඩුයි. කොච්චර ධර්ම දේශනා කරත් අපිට පේනවා මහා යතිවරයන් වහන්සේලා විදියට කතා බහ කරත් මේ වැජබෙමින් හිටියත් ඔවුන් ඉන්නේ මේ අතරම මේ සුඛ විහරණයට වැජබෙමින් ඉන්නේ. අපිට කනගාටුවෙන් හරි කියන්න සිද්ධ වෙනවා මේ ධර්මේ කතා කරන්න, ධර්මයේ ඇත්ත කතා කරන්න, ප්‍රායෝගික පැත්ත පුරුදු කරන්න, ප්‍රතිපදාව පුරුදු කරන්න, මේ මිනිස්සුන්ට ප්‍රතිපදාව දෙන්න. ප්‍රතිපදාවෙන්මයි මේ නිවන් බෞද්ධයෙක් වෙන්නේ. ප්‍රතිපදාව පුරුදු කරන ආමිසයට නෙමෙයි සමාජයේ අද වැඩියම යන්න ඕනේ ප්‍රතිපදාව පැත්තට. එහෙම ගියොත් මේ මිනිස්සු අපරාධ කරන්නේ නැහැ. මේ මිනිස්සු හොරකම් කරන්නේ නැහැ. අඩු වෙනවා. මේ මිනිස්සු මංකොල්ල කන්නේ අඩු වෙනවා. මේ මිනිස්සු ওই බොරු කියන්නේ ඔක්කොම රැකෙනවා. සේරම සංවරත් වෙන සීලන සේරම රැකෙනවා. මහා සීලයකට මේ බෞද්ධයපත් වෙනවා. මේ ධර්මදීපේ නැවතත් පිබිදෙන්න ගන්නවා. ආර්ය දීපයක් බවට පත් වෙනවා. මේක තමයි අපි විසින් කළ යුතු වන්නේ. මේක තමයි ආර්ය භූමියට පත් වුණු කෙනෙක්ගේ යුතුයකම වන්නේ. මේ සත්‍ය හෙලි කිරීම, මේ ප්‍රකාශ කිරීම, අන් අයට මේ හැස් පැහැදීම, අන් අයගේ අන්ධ කිරීම නෙමෙයි, අන් අයගේ පැහැදීම, ප්‍රතිපදාව හෙලි කිරීම, ප්‍රතිපදාව ඔවුන්ට දීම, ඔහුගේ වගකීමක් බවට පත් වෙනවා.
ඉතින් මේ යුතුයකම වෙනුවෙන් තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේ මෙතනදී ඔබට අපි ඉදිරිපත් කරපු මේ දිට්ඨකෝ ආහුසෝ අනුපායෝ අනපායෝ අනිසිතෝ අපරිබද්ධෝ විපමුත්තෝ විසංයුත්තෝ විමර්යාදි කතේන චේතේය විහාරාමි කිව්වේ මේක ඇත්තටම නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන් තමයි මේ සිතෙන් ඔබ මිදින්න ඔබ මහා සුවයකට වැටෙනවා. ඒතන් සාන්තං ඒතන් ප්‍රණීතං යද්ද සබ්බ සංඛාර සමතෝ. ඒ සමතේ සිද්ධ වෙනවා සිතුවිලි වල එන සිතේ ඔබට තියෙන පුදුම අතර ඔබට හිතා ගන්න බැරි වෙයි. මේ කියන කතාව ඔබ ප්‍රායෝගික පැත්තෙන් ඔබට යම්කිසි අත්දැකීමක් ලැබුණොත් සාන්ත සුවයක් ඔබට දැනේ. ඒ සාන්ත සුවේ කිසිම තැනක ආයතන වලට ලබන ඒ බඩු මුට්ටු වලින් හොයන සැප නෙමෙයි. මේ සුඛය ඔබට දකින්න ලැබෙයි. මේක ඇත්තටම මේ සාන්ත මේක ලෝතුරු සුවය ඔබට දකින්න ලැබෙයි. ආර්ය භූමියේ ලෝතුරු සුවය ඔබට විඳින්න ලැබෙයි. ඒක සදාතනික සුවයක්. ඒක මේ දැන් මේ ඇඳුමක් ගත්ත සැපයි තව ටිකකින් ඒකේ පාවලා තව ඇඳුමක් හොයනවා. ඒක සදාතනික සුවයක් නෙමෙයි. ඒක ආයතන වල ලෞකික සැපයක්. ලෞකික සැපේ බොළඳයි. ඒක පවතින්නේ නැහැ. නමුත් ලෞතර සුවේ සදාතනිකයි. ඒක පවතිනවා. එතනට එන්න සත්‍ය දැනගන්න ඕනේ. දර්ශන සමාපත්තිය ඊටාම වැදගත්. ඒ හරහා මේ කටයුතු සිද්ධ වෙනවා. ඔබ එන සිත දකින්න, සිතේ සත්‍ය දකින්න, සිතෙන් මිදෙන මඟ හඳුනා ගන්න. එදිනෙදා රැකියාව කරනකොට, ව්‍යාපාරයක් කරනවා නම් ඒ හැම සතර ඉරියව්වෙම ඔබේ සත්‍ය දකින්න. ඔබ කිසිම කෙනෙක් එක්ක ඊට පස්සේ කම්පණයකට යන්නේ අකම්පිත හදවතක් ඔබට තියෙනවා. ඔබ මහා මෛත්‍රියක් ඔබට උපදිනවා. ඒක මේ ලෝකයේ තියෙන උතුම්ම ආර්යවරුන්ගේ මෛත්‍රිය. ඒක කාටවත් සුළු කොට තකන්න බෑ. අකම්පිත හදවතක් ලේසියෙන් කෙනෙකුට ඇති වෙන්නේ නැහැ. මේක තමයි ඔබ දන්නවා අටලෝ දහමින් කම්පා නොවේ මේ ගුණේ මේ ආර්යවරුන්ගේ ගුණේ. ආර්යයන් දැනුත් මේ මීතලේ තුල වැඩ සිටිනවා. ඔබ පුදුම වෙන්න එපා. ඔබ මවිතයටපත් වෙන්න එපා. ආර්යන්ගේ භූමිය බවට මේ භූමියපත් වෙන්නේ ආර්යයන් කතා කළ යුතු වෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ දායාදේ. ඒ වෙනුවෙන් තමයි මේ යුතුයකම. දහසක් බැනුම් අසාගෙන දහසක් ගැරහිරිකම් මැද්දේ සමෝගෙම තාඩන පීඩන දරාගෙන ආර්යයන් වහන්සේලා සබහා දහමට අනුගතව සබහා දහමක් ලෙසින්ම දකින්න ලැබෙයි. ඒ ස්වභාවයේ ආර්ය ස්වභාවය. ඉතින් ඒ ආර්යයන්ගේ වචනේ තමයි අනුපායෝ අපරිබද්ධෝ අනිසිතෝ අපරිබද්ධෝ විපමුත්තෝ හැම දෙයකින්ම මිදිලා සියල්ලෙන් මිදිලා විමර්යාදේ චේතේ විහාරම් ඒ විහරණේ ඒ ශුන්‍යත අනිමිත්ත අප්‍රණීත චේතෝ විමුක්තියෙන් ඒ විහරණේ කටයුතු සිද්ධ වෙනවා. දකින්න ගැඹුරු තනක් වෙන්න පුළුවන්. හැබැයි හරි සරලයි. ඔබ දකින්න ඕනේ ඔබේ හිතයි. ඔබේ සිතේ සත්‍යයි. සත්‍ය නම් සිත හැදෙන හැටි ඔබට කියලා දී යුතු වෙනවා. සිත ඇති වෙන හැටි නැති වෙන හැටි ඔබ දැනගත යුතු වෙනවා. ඒ සත්‍ය දර්ශනය තමයි බුද්ධ දර්ශනය. ඒ බුද්ධ දර්ශනය දැනගන්න. එය පුළුවන් තරම් හොයා ඔබ ආසා දැනගන්න. භික්ෂුන් වහන්සේලාගෙන් විද්‍යුත් මාධ්‍ය යන ධර්ම දේශනාවලින් කල්‍යාණ මිත්‍රයෙක්ගෙන් කෙසේ හෝ මේ දර්ශනය දැනගන්න. ඒ දර්ශනයේ සමාපත්තියටපත් වෙන. ඒ නිවන් මාර්ගයි. ඒ ඔබ මේ මොහොතේ මැරිලා නෙමෙයි මේ මොහොතේ නිවන් දකිනවා. ඔබ මේ මොහොතේ ලෝතුරු සෝයටපත් වෙනවා. ඔබ මේ මොහොතේ ඔබගේ අතුලාන්තයේ පරිවර්තනයකට ලක් වෙනවා. ඔබට දැනෙන්න ලැබෙයි. ඒ ප්‍රත්‍යක්ෂතාවය ඔබට ඇති වෙයි. අපට පවසලා තියෙනවා අප කල්‍යාණ මිතුරන් ලෙසින් මේ සත්‍ය දෙන විට ඔවුන් අපිට ප්‍රත්‍යක්ෂතාවය ප්‍රකාශ කරලා තියෙනවා. සමහරට ඒකට ටික කාලයක් ගත වෙනවා. නමුත් ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වුණාම නැවත අපිට පැමිණිලා කියනවා මේක මහා පුදුමයි. ඔබ ඊටාම නිවැරදි. මේ දේ සිද්ධ වෙනවා. අපිට දැන් මේ ලෝකේ ඇලෙන්නේ නැහැ වැඩි ගැටෙන්නෙත් නැහැ. අපි දැන් ඉස්සර කේන්ති ගත්තට කේන්ති ගන්නෙත් නැහැ. අපි දැන් හරි නිවිලා ඉන්නේ. මහා නිවීමකට අපේ හිත ටිකෙන් ටික ඇදිලා යනවා. අපිට බෑ දැන් ඒක නැතුව ඒක අපිට වෙනස් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ස්වභාවයෙන්ම සිද්ධ වෙනවා. ඇත්ත ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවට පත් වුණාම
ඒ નિરાයාසයෙන් සිද්ධ වෙනවා. බොජ්ජංග වැඩෙනවා. සත්‍තිස් බෝධිපාශ ධර්ම ඔබ තුල දකින්න ලැබෙයි. ඔබ මහා ආර්යෙක් බවට පත් වෙයි. පටන් ගන්න කොතනින් හෝ ආරද්ධ වීර්ය ඇති කරගන්න. ඒ පරම සත්‍ය අපි හෙළි කරමු. ඔබට ඒ සත්‍ය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ජබ්බිසෝදන සූත්‍රය. මජ්ක්‍ධිම නිකායේ ජබ්බිසෝදන සූත්‍රය. දිත්තේකෝ අහං ආවුසෝ අනුපායෝ අනපායෝ අනිස්සිතෝ අපටිබද්දෝ විපමුක්තෝ විසංයුත්තෝ විමර්යාදි